හරි. තරයි පහයි කට්ටිය අඩුයි. හරි පොත පෙළග පොත ඔන්න මේ පැත්ත හරවන්න පොඩ්ඩක් මට බලන්න. හරි අපි පටන් ගමු නේ. අද වයර් ටිකක් අමුණලා තියෙන්නේ මේ YouTube දැම්මහම පොඩි ප්‍රශ්නයක් සද්ද අඩුයි. ඒකට මයික් එකක් ගත්ත වැඩක් දන්නේ නැහැ චෙක් කරන්න බැරුණා. අපි බලමු නේ. හරි. එතකොට ළමයි දිනේ දාගන්න ඈ හරිද? දිනේ දාලා අපි පටන් ගමු. මේ පාඩම ඉවර වෙන්න අපි බලමු සති දෙකකින් හරි තුනකින් හරි ඉවර කරන්න. හරි? හරි. එතකොට අපි නවත්තලා හිටියේ අද පොඩි පෑනක් තියෙන ළමයි පොඩ්ඩක් පේනවා අඩුයි මොකද මට ගේන්න බැරුණා. හරි? හරි. එතකොට මෙන්න මෙතන අපි නවත්තගෙන හිටියේ ප්‍රස්තාර ටිකක් ඇඳනේ. හරි. එතකොට වේගය සමානුපාතිකයි කියලානේ අපි ගත්තේ. මොකක් හරි සමානුපාතික ලකුණ තියෙද්දි k ඕනේ නෑනේ. නොහම ටිකන්නේ අපි ගත්තේ. ABC කියලා ඔහම තමයි අපි නවෙත් එක හරිද? හරි. එහෙනවනේ. හරි. එතකොට අපි නවත්තගෙන හිටිය ළමයි ආරම්භක වේගය කියන කතන්දරේ. හරිද? පෙනීම කොහමද? ෂේප්. හරි. ආරම්භක වේගය කියන එක්තරා ක්‍රමයක් අපි එකට මාතෘකාව දැම්මේ ළමයි 8 1 කියලානේ. ආරම්භක වේග ක්‍රමය. එතකොට අපිට මේක ඕනි උනේ මොකටද? අපිට ඕනි උනේ ළමයි දැන් අපි යන්න වෙනවා පෙළ හොයන්න. අපිට සිද්ධ වෙනවා පෙළ හොයන්න. ඒක හිතලා කරන්න බෑ. අපිට ඒකට යන්න වෙනවා මොකටද? පරීක්ෂණ වලට යන්න සිද්ධ වෙනවානේ. මොකද පරීක්ෂණ වලින් එක් කරන්නේ. එතකොට පරීක්ෂණ වලට යන්න වෙනවා නම් අපි බලන්න ඕනේ ඉස්සෙල්ලා මේ පරීක්ෂණ මොන විදිහටද කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. අන්න ඒකට විද්‍යාඥයෝ හොයාගත්ත එක ක්‍රමයක් තමයි මේ 8 1. මොකද්ද? ආරම්භක වේග කියන සිස්ටම් එක. අපි ඒක ඔන්ලයින් කරේ. ආරම්භක වේගයෙන් ඇයි අපි මේ වැඩේ කරන්න කියලා තේරුම් ගත්තා අපි ගිය සතියේ. මොකද ඒක හරි ලේසි නේ. ආරම්භක වේගේ මයින් එකත් ලේසි. ඊට පස්සේ දැන් අපි ගත්තොත් එහෙම දැන් මොකක් හරි
කලින් එහෙම එකක් එනවා. නැත්නම් එහෙම එන්නේ නැද්ද වෙනද? හරි. බලන්න. අයියේ. හරි. එතකොට ආරම්භක වේගය කියන එක හොයන්නත් ළමයි මොකක් හරි අපිට ක්‍රමයක් තියෙන්න බෑ. අපි බලමු මෙන්න මෙහෙම මොකක් හරි ප්‍රතික්‍රියාවක් වෙනකොට ඵලයක් ලෙස හෝ ප්‍රතික්‍රියා කියන්නේ ඵලයක් ලෙස හෝ ප්‍රතික්‍රියකයක් ලෙස හෝ වායුවක් පිට වෙනවා නම් නියමයි. නේ? වායුවක් පිට වෙනවා අපිට වායු පරිමාවමන ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා අවක්ෂේපයක් හැදෙනවා නම් ඒත් නියමයි. නේ? අපිට අවක්ෂේපයේ මැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ. ස්කන්ධය මැල්ල හැම නෙවෙයි කරන්නේ. හරිද? අවක්ෂේපය කියන්නේ අපේ ඇහැට නිරීක්ෂණය වෙන ක්‍රමයක්. ඒක නිසා අවක්ෂේපයක් නියමයි. ඊට පස්සේ වර්ණ විපර්යාසයක් නේ. වර්ණ විපර්යාසය. තව ගොඩක් තියෙනවා. සන්නායකතාව මනින්න පුළුවන්. අවශෝෂකතාව කියලා එකක් තියෙනවා. අපිට ඒව වැඩන්නේ නැහැ. හොඳයි. හරි. පීඩන වෙනස මනින්න පුළුවන්. හරිද? හරි. එතකොට ආරම්භකව අපි ගමු වායුවක් කියලා හිතමු. වායුවක් නම් ළමයි වායුව ඵලයක් කියලා හිතන්නකො. ප්‍රතික්‍රියක විදිහට තියෙන්නත් පුළුවන්. අපි හිතමු ඵලයක් කියලා. ඵලයක් නම් ළමයි සාන්ද්‍රණිය කොහොමද වෙනස් වෙන්නේ? එන්න වැඩිගෙන අඩු වෙන එක නෙවෙයි. අපි හිතමු පිටේන වායුව CO2 කියලා ගමු. මේක කාලය කියලා ගමු. මෙන්න මේකෙදි එන්න සාන්ද්‍රණයේ යන පරිමාව එන්න වැඩි වෙනවා. මුළු පරිමාව වෙනකොට පරිමාව වැඩි වීම අඩු වෙනවා. මේ එන්න අනුක්‍රමණය මොකක්ද වෙන්නේ? x අක්ෂයට සමාන්තර වෙනවා. ඒ කියන්නේ ශීඝ්‍රතාවය එන්න අඩු වෙනවා. මොකද ළමයි මේකේ අනුක්‍රමණයෙන් කියවෙන්නේ ශීඝ්‍රතාව. මොකද ඔයාලා දන්නවනේ සාන්ද්‍රණ කාල ප්‍රස්ථාර රේඛ අනුක්‍රමණයෙන් එන්න ඕනේ ශීඝ්‍රතාව. මොකද සාන්ද්‍රණ වෙනස බෙදීම කාලය. එතකොට එන්න ඕනේ ශීඝ්‍රතාවය. එතකොට මේ ශීඝ්‍රතාවත් එන්න අඩු වෙනවනේ ළමයි. එතකොට අපි දැක්කා මෙතන ශීඝ්‍රතාවය එන්න අඩු වෙනවා නම් ශීඝ්‍රතාව වැඩිම කොතනද? මෙතන. ශීඝ්‍රතාවය වැඩි. මෙහෙනම් මෙතෙන්ට ස්පර්ශකයක් ගහලා වැඩේ කරනවා නම් නියමයි. මොකද මෙතන අපි මනිනාගයත් ලොකු වගේ. තේරුණාද? ළමයි මනිනාගේ ලොකු වෙන දෝෂය ඇති. ඔයාලා ඉගෙන ගත්ත ෆිසික්ස් වලනේ. අන්න ඒ වාසියත් අපිට තියෙනවා. ඒක නිසා ආරම්භක වේගය අපිට මනින්නත් පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ ආරම්භක සාන්ද්‍රණ තමයි අපි හොඳටම දන්නේ. මේ සමීකරණය ඕනෙම තැනකට දාන්න පුළුවන් ළමයි. මේ සමීකරණය ඔයාට දාන්න පුළුවන්. මෙතෙන්ට දාන්න පුළුවන්. මෙතෙන්ට දාන්න පුළුවන්. ඕනි තැනකට දාන්න පුළුවන්. ඔයා මෙතෙන්ට දානවා නම් එතෙන්ට අදාළ ශීඝ්‍රතාව හොයා ගන්නවා. එතෙන්ට අදාළ ඒ තත්ත්වය යටතේ මේගොල්ලන්ගේ සාන්ද්‍ර ටික හොයා ගන්න ඕනේ. ඒක හරි අමාරුයි. යම් කිසි කාලයක් ගත වුණාට පස්සේ ඒ මොහොතේ සාන්ද්‍රණ හොයා ගන්න ඔයාට හරි අමාරුයි. පැහැදිලි නේද? ඒක නිසා තමයි මේ ආරම්භක වේග ක්‍රමයේ නියමයි කියලා කිව්වේ. ඒක ඔයාලට තේරුණා ගිය සතියේ. හරි. අපි අද බලමු තව පොඩි ටිකක් දුරට යන්න. හරිද? හරි. දැන් ළමයි අපි දැන් වේගය හොයාගන්නත් එපේ. නේද? අර සමීකරණයට දාන්න වේගය හොයාගන්න එපේ. ආරම්භක වේගය හොයාගන්න එක හරි. ඒ ප්‍රශ්නේ හරි. ළමයි වේගය කියන්නේ මොකද්ද? වේගය කියලා කියන්නේ විපර්යාස ප්‍රමාණයක් කාලයෙන් බෙදුනහම ලැබෙන එක. නේ? ගත වූ කාලය. විපර්යාස ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට ඒ විපර්යාස ප්‍රමාණය ප්‍රතික්‍රියක වලින් වෙන්න පුළුවන්, ඵල වලින් වෙන්න පුළුවන් කමක් නැහැ. තේරෙනවද? මොකක් හරි අපිට දැනෙන එක. එතකොට අපි ගන්නේ මොන විපර්යාස ප්‍රමාණයද? අවක්ෂේපයක් නම් ඒක. ඊට පස්සේ වායුවක් නම් ඒක. මොකද ඒක අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. අතනදී අපි ගත්තේ මොකද්ද? පිටවන මොකද්ද? CO2 ද කොහෙද ගත්තේ? CO2 පරිමාණ හරි O2 හරි. අන්න කාලය. පැහැදිලිද? ඔන්න ඔකට තමයි වේගය කියලා කියන්නේ. හරිද? හරි ළමයි. එතකොට මේ ප්‍රස්ථාරයට මම ආය යනවා. මේ ප්‍රස්ථාරයට ගියාම මෙහෙම ගත්ති. ආරම්භක වේගය අපි කරන්නේ පොඩි කෙටි ක්‍රමයකට. මොකද්ද? පොඩි කාල පරාසයක් සලකනවා. කෙච්චර අවුලන්නේ ඒක සාධාරණයි කියලා මම මේක ලොකු කරලා පෙන්නුවා ඔයාලට. ඒක තමයි ඔයාලා අන්තිමට නැවැත්තුවේ. ඒ පොඩි කාල පරාසය අඳින වක්‍රය අපි ලොකු කරලා බැලුවාම ඒක නිකන් රේඛාවක් වගේ. සරල රේඛාවක් කියලා කියන අනුක්‍රමණය නියතයි.
අනුක්‍රමණය නියතයි කියලා කියන්නේ අනුක්‍රමණයෙන් කියවෙන්නේ වේගයනේ. වේගය නියතයි නේද? පැහැදිලි. ඒක නිසා පොඩි කාල පරාසයකට ඔයා වේගය හෙව්වට ගැටලුවක් නෑ. ආරම්භක වේගයමයි කියලා ඔයාට ගන්න පුළුවන්. මොකද ළමයි ඒ පොඩි කාල පරාසයේ මෙතන වේගය මෙතන වේගය මෙතන වේගය මෙතන වේගය මෙන්න මෙතන වේගයත් ඒකමයි. එතන වේගය තමයි අපිට ඕනේ. ඒකටනේ ආරම්භක වේගය කියන්නේ. තේරෙනවද? ඒක රේඛාවක් නිසා ගැටලුවක් නැහැ. හරිද? හරි. එතකොට පිටවන CO2 පරිමාව අපි මේක දිහා බලමු. පිටවන CO2 පරිමාව කියන්නේ මේක නෙවෙයිද? අක්කරි මේ අපිට මෙතන V නම් මෙන්න පිටවන CO2 පරිමාව. ගතවන කාලය T1 කියලා ගමු. ඔන්න පිටවන CO2 පරිමාව V ගතවන කාලය T1. දැන් එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයි. මෙතන වාට හොයන්න දේවල් දෙකක් තියෙනවා. දැන් අපේ අරමුණ වේගය හොයන එක. ඇයි ඒ වේග සමීකරණයට දාලා පෙළ හොයන්න ඕනේ. හරිද? අපි හොයන්නේ මොන වේගයද? ආරම්භක වේගය. ඒක තමයි ලේසිම වේගය. හරි. ඒ ගැටලුවත් හරි. ආරම්භක වේගය හෙව්වත් ඔයාට මේ දෙකම හොයන්න එපා. පිටවන CO2 පරිමාවයි ගතවන කාලය. එතකොට දෙකක් යනවා නේද? ඒකටත් අපි පොඩි කැටි ක්‍රමයක් යනවා. හරිද? ඒ තමයි ළමයි ඔයාලා මේ ඇඳ වක්‍රයේ ප්‍රස්ථාර මම 3ක් ඇඳ මතකද? ඒ මොකක්ද ඒ කරලා තියෙන්නේ? පරීක්ෂණ 3ක් කරලා තියෙන්නේ මේ. ඔන්න එක වක්‍රයක් මෙන්න තව වක්‍රයක්. ඒ කියන්නේ පරීක්ෂණ 3ක් කරනවා ළමයි අරගොල්ලන්ගේ සාන්ද්‍රණය වැඩි කර නැත්තම් අඩු කර. එතකොට සාන්ද්‍රණය වැඩි කරාම ශීඝ්‍රතාවය වැඩි ඉක්මනට CO2 පිට වෙනවා. සාන්ද්‍රණය වැඩි කරාම මේක තමයි වක්‍රය. සාන්ද්‍රණය අඩු කරාම මේක තමයි වක්‍රය. පිටවන CO2 හිමිහිට පිට වෙන්නේ මේ. එතකොට ඔහොම වක්‍ර ඇඳාම ළමයි අපි මෙහෙම වැඩක් කරනවා. දැන් පරීක්ෂණ ගානත් වැඩි. තේරුණාද? එතකොට අපි හැම පරීක්ෂණයකදීම අපි හිතමු ඝන සෙන්ටිමීටර 50යි එකතු කරන්න කියලා. හැම පරීක්ෂණයකදීම අපි එකතු කරන්නේ ඝන සෙන්ටිමීටර 50යි කියලා හිතමු. ඒක අපිට කරගන්න පුළුවන් විස්ථාපනේ. කියන්නේ විස්ථාපන වෙන ජල පරිමාණයෙන් ඒක කරගන්න පුළුවන්. පැහැදිලිද? හැම වෙලේම පිට වෙන්නේ CO2 ඝන සෙන්ටිමීටර 50. දැන් 50න් නවතිනවද නෑ ළමයි. දිගට පිටේගෙන යනවා. දිගටම වායුව පිට වෙනවා. නමුත් අපි කාලය මනින්නේ විරාම ගටිකාව ඔන් කරලා ආයේ අපි කාලය මනින්නේ ළමයි ඝන සෙන්ටිමීටර 50ක් පිට වෙනකන් විතරයි. තව දුරටත් පිට වෙනවා. අපිට වැඩක් නෑ. අපි එතනින් නවත්තලා මොනවද මනගන්නේ? අපි එතනින් නවත්තලා කාලය මනිනවා ළමයි. තේරුණාද? මේ කාල 3ක් වෙනවා කියන්නේ මේක මේ එක පාරින් එකක් නෙවෙයි. මෙතන මේ ප්‍රස්ථාර 3ක්. ප්‍රස්ථාර 3ක් කියන්නේ පරීක්ෂණ 3ක්. ගෲප් 3ක් කරන්න ඕනි වැඩක් මේක. එක ගෲප් එකක් සාන්ද්‍රණය වැඩි කරලා කරනවා. තව ගෲප් එකක් මධ්‍යස්ථ සාන්ද්‍රණයක්. තව ගෲප් එකක් සාන්ද්‍රණය අඩු කරලා. ඒ හැම අවස්ථාවකදීම ළමයි සාන්ද්‍රණය අඩු කරත් වැඩි කරත් එකතු කරගන්න CO2 පරිමාව නම් ඝන සෙන්ටිමීටර 50ම තමයි. පැහැදිලිද? හරි. හැබැයි කාලය වෙනස්. ඔයාලට තේරෙනවා කාලය වෙනස්. ළමයි දැන් මම මෙන්න මේකට ආයන ආරම්භක වේගය කිසි ගැටලුවක් නැහැ. ආරම්භක වේගය පිටවන CO2 පරිමාව හැම වෙලෙම කීයද? හැම වෙලෙම ඝන සෙන්ටිමීටර 50නේ. හැම වෙලෙම ඝන සෙන්ටිමීටර 50. පරීක්ෂණ තුනටම. එතකොට කාලය වෙනස්. එකයට T1, T2, T3 කාලය වෙනස්. ළමයි අපි පරීක්ෂණ 3ක් අරගෙන අපි කරන්නේ සංසන්දනයක්. සංසන්දනයක් කියන්නේ ඒ සමීකරණ අරගෙන බෙදිල්ලක් කරන්නේ. එතකොට ප්‍රශ්නයක් නෑ. මෙන්න මෙහෙම වැඩක් කරන හොඳට තේරුම් ගන්න. මේක නියතයක් නෙවෙයිද? පැහැදිලිවම නියතයක්. ඇයි ළමයි හැම වෙලේම පිට වෙන්නේ එකම පරිමාවක්. ඒකෙන් කියවෙන්නේ 50න් නවතිනවා කියලා දිගටම පිට වෙනවා. අපි මනින්නේ ඝන සෙන්ටිමීටර 50කට අදාළ කාලය විතරයි. හැම වෙලේම ඝන සෙන්ටිමීටර 50කින් අපි නවත්තන නිසා ළමයි මේක නියතයක්. කාලය වෙනස් වෙනව නේද? T1, T2, 3 එහෙනම් කාලය නම් වෙනස් වෙනවාම තමයි. නියතයක් කාලය මම මේ නියතය අයින් කරන්න පුළුවන් ළමයි. ඔයාලා දන්නවා ෆිසික්ස් වල එක සමානුපාතික ලකුණු දානවා. සමානුපාතික ලකුණු දාලා මට ලියන්න පුළුවන් මොකද්ද? එක යට කාලය දැන් එක විචල්‍යයි තියෙන්නේ. කවුද එකම විචල්‍ය? කාලය විතරයි. පැහැදිලි නේද? අන්න හරි ලේසි ළමයි. දැන් තවත් ලේසි වුණා. හැබැයි වේගය සමානයි නෙවෙයි. වේගය සමාන වෙන්නේ නැහැ. වේගය මොකද්ද? සමානුපාතිකයි. ඒ හොඳටම ඇති. ඒ හොඳටම ඇති අපේ වැඩේ කරගන්න. පෙළ හොයන්නේ හොඳටම ඇති. තාම කිසි තේරුමක් නැහැ. ඔයගලන්ට ඔය කියන ඒවා එහෙන් මෙහෙන් තේරෙන විතරයි. ගානක් හදනකොට ඒක සුපිරිට තේරෙනවා. හරිද? හරි. එහෙනම් අපි ලියාගමු දිනේ දාලා ලියා ගන්න ළමයි. දිනේ දාලා ලියා ගන්න. ඉහත පරීක්ෂණ තුනේදීම
ඉහත පරීක්ෂණ තුනේදීම පිට වූ O2 නේද ගත්තේ අපි. පිට වූ O2 පරිමාව නියතයක් වන නිසා ඉහත පරීක්ෂණ තුනේදීම පිටවන O2 පරිමාව නියතයක් වන නිසා ඉහත වේග සංසන්දනය කිරීම පහසුය. ඉහත වේග සංසන්දනය කිරීම පහසුය. ඉහත වේග සංසන්දනය කිරීම පහසුය. ලියන්න පහලින් ලියන්න. වේගය සමානයි නියතයක් බෙදීම කාලය කියලා ලියන්න. පහලින් ලියන්න වේගය සමානයි නියතයක් බෙදීම කාලය. නියත යන්නේ එහෙනම් ආයේ පහළ පෙළේ ලියන වේගය සමානුපාතිකයි 1 යට කාලය. වේගය සමානුපාතිකයි 1 යට කාලය. හරිනේ. හරි. අන්න ළමයි නියමයි. කාලය විචල්ය. ඒක අපිට තියෙන එකම විචල්ය දැන් කාලය විතරයි. හරිද? හරි. ආයි පහලේ ලියන්න. එනම් ඒ පරීක්ෂණවල ආරම්භක වේග ආරම්භක වේග ගත වූ කාලයට ප්‍රතිලෝමව සමානුපාතිකය. ගත වූ කාලයට ප්‍රතිලෝමව සමානුපාතිකය. එනම් මෙවැනි පරීක්ෂණවලදී එක යට t සිම්පල් t නේ. එක යට t ආරම්භක ශීඝ්‍රතාවයේ මිනුමක් ලෙස යොදාගත හැක. වෙනම ඡේදයකට යන්න. දැන් මෙම ක්‍රමවේදය ඒ ප්‍රතික්‍රියක අනුබද්ධයෙන් පෙළ සෙවීමට භාවිතා කළ හැක. ඒ ප්‍රතික්‍රියක අනුබද්ධයෙන් පෙළ සෙවීමට භාවිතා කළ හැක. හරිනේ. හරි. අපි යම් මාතෘකාවකට ළමයි 8.1.1 නේ අපි හිටියේ. 8.1.1 ආරම්භක වේගවලදී කොහොමද ප්‍රතිඵල ගවේෂණය කරන්න කියලා අපි කතා වුණේ. දැන් යන්න 8.1.2 මාතෘකාවට. 8.1.2 ලියා ගන්න. ආරම්භක වේග පරීක්ෂණ ප්‍රතිඵල මගින් පෙළ සෙවීම. ආරම්භක වේග පරීක්ෂණ ප්‍රතිඵල මගින් පෙළ සෙවීම ළමයි අපේ ඊළඟ අරමුණ දැන් පෙළ හොයන්න යන්නේ. අපිට ඒක ගානකින් තමයි කතා කරන්නේ. පැහැදිලිද? හරි. ඒකේ ක්‍රම දෙකක් මම කියනවා ළමයි සිම්පල් A ලියා ගන්න. VG ඒ මම දාපු නමක් හොඳ වෙන නමක් නැති නේ. VG ක්‍රමය. සිම්පල් A VG ක්‍රමය. එම නම ක්‍රමයක් නෑ හොඳේ. ක්‍රමයක් තියෙනවා නමක් නෑ. හරිද? හරි. VG ක්‍රමය. හරිද? අපි එහෙනම් පටන් ගමු වැඩේ. හිමින් තමයි ගමන.
අපි මෙන්න මේ ප්‍රතික්‍රියා ලියා ගමු. හරි. ඔය ටික ලියාගන්න. ඒ කියන්නේ අපි දැන් අහඹු ලෙස ගත්තා මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. පැහැදිලිද? එහෙම එකක් තියෙද්දී ඒකේ දැන් බලන්න වේග ප්‍රකාශනය ලියා ගන්න බෑ හරියට. ඇයි? පෙළ දන්නේ නැහැ. සමීකරණයක් තුලිත වෙලා තියෙන්නේ උනාට බෑ කරන්න දෙයක් නැහැ. පෙළ දන්නේ නැති නිසා ඔහොම තමයි ලියන්නේ. mn හොඳ h නෙවෙයි mn. හරිද? හරි. මෙතක ලියාගෙන එන වාක්‍යය ලියා ගන්න. ඉහත ප්‍රතික්‍රියාවේ දැක්වෙන වේග නියමයෙහි ඉහත ප්‍රතික්‍රියාවේ දැක්වෙන වේග නියමයෙහි සිම්පල් m සහ n පද සිම්පල් m සහ n පද සෙවීම සඳහා එක් එක් ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය වෙනස් කරමින් අනෙක් ප්‍රතික්‍රියක සාන්ද්‍රණ නියතව තබා ගනිමින් අනෙක් ප්‍රතික්‍රියක සාන්ද්‍රණ නියතව තබා ගනිමින් පරීක්ෂණ කිහිපයක් සිදු කර ආරම්භක වේග මණී ඉන්පසු අනෙක් ප්‍රතික්‍රියක සඳහාද ඉහත පරිදි පරීක්ෂණ කිහිපයක් සිදු කරයි. අනෙක් ප්‍රතික්‍රියක සඳහාද ඉහත පරිදි පරීක්ෂණ කිහිපයක් සිදු කරයි. එවිට පහත ආකාරයේ වගුවක් ලැබේ. මම එක්සෑම් එකේ ගණන් එන ටයිප් එකක් තමයි මේ. ඔයාලට දකින්න හම්බ වෙයි. නෝ වගුවක් දෙනවා. අපි නම් වගුව ඇඳගමු. ඔව් වගුව ගහන්න මම අගයන් ටික කියන්නම්. හරි. පළවෙනි පෙළිය 15ට. ආරම්භකයේ සාන්ද්‍රණ 3 කියන්නම්. 2.5 වැඩි කිරීම 10 ඍණ 2යි. ගහගන්න. ඔව් ගහගන්න.
හරි ගහ ගන්න මෙහෙම. එතකොට ළමයි දැන් මෙහෙමයි කාරණේ. දැන් ආරම්භක වේග දෙන්නේ ඇයි කියලා දැන් ඔයාලා දන්නවා. තේරුණා? ආරම්භක වේග දෙන්නේ ඇයි කියලා ඔයාලා දන්නවා. එතකොට මනින්නෙත් ආරම්භක වේගය කියලාත් ඔයාලා දන්නවා. මොකද ආරම්භක සාන්ද්‍රණ දීලා වෙන වෙලාවක වේගයක් දීලා වැඩක් නැහැ ගාන හදන්න බෑ. තේරුණා? මොකද අර ශීඝ්‍රතා සමීකරණයට දාන්න එක වෙලාවකට තමයි. අපි ඒක තීරණය කරලා තියෙන්නේ ආරම්භයට තමයි දාන්න හොඳම කියලා. ඒක නිසා මොනවා හරි ක්‍රමයකින් අපිට මනින්න වෙලා තියෙන්නේ ආරම්භක වේගයම තමයි. හැබැයි අපි මේ මනින්න ක්‍රමයක් ඉගෙනගෙන දැන් තියෙන්නේ. පැහැදිලිද? ඔයාලට ප්‍රශ්නයක් එනවා වේගයමයි දීලා තියෙන්නේ. තේරෙනවද? ඒක ප්‍රශ්නයක් කරගන්න එපා දැන්. මොකද මම කිව්වා ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? එක යට t දැම්මත් ඇති. තේරුණාද? කාලය හොයලා එක යට t දැම්මත් ගාන හදන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ බලෙන්ම සාන්ද්‍රණය හොයලා සාන්ද්‍රණ නෙවෙයි. අර CO2 පරිමාව උඩට දාලා කාලයෙන් බෙදලා වේගයම ගත්තනම් ඉතින් අපිට ලේසි කමන්නේ. ගැටලුවක් නෑ. තේරුණාද? ඉතින් ඒක අපි ප්‍රශ්න කරන්න ඕනේ නෑ. මොකද එක යට t නෙමෙයි මේ ගාන දීලා තියෙන්නේ. කෙලිම වේගය හොයලා ඒගොල්ලෝ අමාරුවෙන් දත්තය දීලා. හරි. එහෙනම් අපි ලියාගෙන යන ළමයි වේග ඒ සාන්ද්‍රණ තුන ලියාගෙන යන පහලට 2.5 වැඩි කිරීම 10 ඍණ 2යි 5 වැඩි කිරීම 10 ඍණ 2යි 2.5 වැඩි කිරීම 10 ඍණ 2යි. හරිද? B අපි ලියාගමු. 3 වැඩි කිරීම 10 ඍණ 2යි. ආයේ 3 වැඩි කිරීම 10 ඍණ 2යි. ළඟට 6 වැඩි කිරීම 10 ඍණ 2යි. හරිද? අපි වේග ටික ලියාගමු. වේගය ඒකකේ දකින්න. වේගය ඒකකේ හැම වෙලෙම අරකවන්න. 1.7යි 5 වැඩි කිරීම 10 ඍණ 3යි. 3.5 වැඩි කිරීම 10 ඍණ 3යි. ආයේ 3.5 වැඩි කිරීම 10 ඍණ 3යි. හරිද ළමයි? සාමාන්‍යයෙන් අර මං කියවනේ මේ පාඩම ඉක්මනින් කරනවා නම් මෙතනින් තමයි පටන් ගන්න. මේක දීලා කෙලින්ම ළමයි මේක ලියලා බෙදන්න කියලා කියන්නේ ඕගොල්ලන්ටත් ඒක තේරෙනවා ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් ඕගොල්ලන්ට අර මූලික දැනුම තියෙන නිසා ඔයාලා දන්නවා ඇයි එහෙම කරන්නේ. ඇයි ආරම්භක වේග ගන්නෙ? ආරම්භක සාන්ද්‍රණ දීලා තියන්නේ කියලා ඔයාලට හොඳට තේරෙනවා. ඒක නිසා හරි පැහැදිලිව ඔයාලට ගාන හදන්න පුළුවන්. අනිත් ළමයි නෝ ගාන හදනවා. හරි. ඒක පස්සන්න හැබැයි ඔයාලට තේරෙනවා ඇයි මෙහෙම හදන්නේ කියලා. පැහැදිලි? හරි. ළමයි අපි පොඩ්ඩක් නිරීක්ෂණය කරමු. පරීක්ෂණ 3ක් කරලා තියෙනවා. මේ පරීක්ෂණවල අපි ඉස්සෙල්ලා බලමු ගාන හදන්න කලින්. ගාන හදන එක දෙයක් නෑ. හරිම ලේසි හරි. බලන්න අපි පොඩ්ඩක් අගයන් ටික බලමු. ඔන්න පළවෙනි පරීක්ෂණ. ඔන්න ගෲප් 3කට කැඩුවා කියලා දානවා පන්තිලම. ඔන්න පළවෙනි ගෲප් එකට දීලා තියෙන්නේ කොහමද? කැපිටල් A ගේ සාන්ද්‍රණය ගන්නලු 2.5 වැඩි කිරීම 10 ඍණ 2ක්. B ගේ ගන්නලු 3 වැඩි කිරීම 10 ඍණ 2ක්. එහෙම අරගෙන පරීක්ෂණය කරනවා. මොකද්ද පිටවන CO2 මයින්නවා මොකක් හරි අර පරීක්ෂණේ උතන තියෙන්නේ කවුද? C සහ D නේ ළමයි තියෙන්නේ. ඒ මොකක් හරි ඒගොල්ලෝ මැනලා මොනවා හරි ක්‍රමයකට වේගයත් හොයාගන්නවා. වේගය ඒගොල්ලන්ට එනවා 1.75 වැඩි කිරීම 10 ඍණ 3. ඔන්න එක ගෲප් එකක් ඉවරයි. ඊළඟ ගෲප් එකේදී දෙනවා ළමයි සර් ඔයාලා B ගේ සාන්ද්‍රණය වෙනස් කරන්න එපා කියනවා. බලන්න. ඒත් තියෙන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 2. තේරෙනවද? එතකොට 1යි 2යි පරීක්ෂණ දෙකේදී ළමයි විචල්්‍ය මොකද්ද ඇත්තටම A? බලන්න. A ගේ සාන්ද්‍රණය දෙගුණ වෙලා නෙවෙයි දෙගුණ වෙන විදිහට ගන්නවා. තේරෙනවද? ආරම්භක සාන්ද්‍රණය අපිනේ තීරණය කරන්නේ නේ ප්‍රැක්ටිකල් එකේදී. සර් කියනවා දෙවෙනි ගෲප් එකට ඕගොල්ලෝ A ගේ සාන්ද්‍රණය 5 වැඩි කිරීම 10 ඍණ 2ක් ගන්නවා. අපි මේ ගන්න අගේ යමුද? කියනවා B ගේ සාන්ද්‍රණය කලින් වගේම තියන්න කියලා කියනවා. ඒ අපි ගන්න ඒවා හොඳේ. අපිට එනේව නෙවෙයි. අපිට එන්නේ වේගය. හරිද? එතකොට අපිට එනවා වේගය 3.5 වැඩි කිරීම 10 ඍණ 3. තුන්වෙනි ගෲප් එකට සර් කියනවා ඕගොල්ලෝ A ගේ සාන්ද්‍රණය වෙනස් කරන්න එපා. හරි. A ගේ සාන්ද්‍රණය එහෙමම තියාගන්න. B ගේ සාන්ද්‍රණය විතරක් වා දෙගුණ කරන්න. අන්න තුන්වෙනි ගෲප් එකේ ප්‍රැක්ටිකල් එක කරාම ඔන්නම ශීඝ්‍රතාව එනවා. පැහැදිලිද? හරි. එතකොට ළමයි අපි හදමු ගන්න. පැහැදිලිද? හරි. වේගයම දීලා තියෙන නිසා A සහ B ගේ ආරම්භක සාන්ද්‍රණ දීලා තියෙන නිසා අපි දාමු වේග සමීකරණය. වේග සමීකරණය ඔයා ලියාගත්තා. වේග සමීකරණය කොහොමද ලියාගත්තේ? R = K A gas වල
m b ගෑස් වල මේක ලියන්න ඕනි ළමයි මේක මුලින්ම ලියා ගන්න ඕනි දැන් ආදේශ කිරීලක් තියෙන්නේ මතක ඇතුව සියලුම ලකුණු ගන්න නම් ඒකක සහිතව කම්මැලි නැතුව ආදේශ කරන්න සමීකරණය තුනට මෙහෙම ලියන්න ඉහත 1 2 3 පරීක්ෂණ සඳහා වේග නියම ප්‍රකාශනයෙන් ඉහත 1 2 3 පරීක්ෂණ සඳහා වේග නියම ප්‍රකාශනයෙන් හරි මට කියන්න ළමයි දැන් මේ වේග නියම ප්‍රකාශනය දාන්නේ මොන මොහොතටද අපි දාන්නේ ආරම්භක මොහොතට පරීක්ෂණ තුනේදීම ආරම්භක මොහොතට දාන්නේ මොකද අපි ආරම්භක සාන්ද්‍රණක් දන්නවා ආරම්භක ශීඝ්‍රතාවක් දන්නවා ඒකෙන් හරියටම අපි දත්ත ටික දන්නවා ආරම්භක මොහොතේ එන අපි දාමු ළමයි අගයන් ටික බලලා දාගන්න කොහොමද 1.75 වැඩි කිරීම 10 ඍණ 3යි MOLDM ඍණ 3 S ඍණ 1 සමානයි K ඒ වල කීයද 1.5 වැඩි කිරීම 10 ඍණ 2 එහෙම නිකන් ලියලා බෑ ඒකකේ ලියන්න කරුණා කර මාකින් ස්කීම් එකක් ඕනනම් අරන් බලන්න මොකක්ද ඒකේ M වන බලය තාම දන්නේ නැහැ අපේ අරමුණ M සහ N හොයන එක කියලා තේරුම් ගන්න සහ K හරිද B වල සාන්ද්‍රණය මට මතකයෙන් මම මේ ලියන්නේ වැරදි නම් ඔයාලා හරියට ගන්න ඔයාලා බලාගෙන කරන්න මම මේක ලියලා ගිහිල්ලා බලන්නම් ලිව්වා හරිද කියලා එක කියලා දාන්න මෙතනදම තව එකක් කියන්න බැරි වෙලාවත් වේගය නැතුව කාලය දුන්නොත් කොහොමද හදන්නේ කාලය දුන්නොත් අපි මොකක්ද දන්නවද ගන්න කාලයෙන් මොකක් කරන්න බෑ ඔයා අලුත් පේලියක් ගහගන්න එක යට ටීට කාලේ වැඩක් නැහැ එක යට කාලය තමයි අපිට වැදගත් කාලය තප්පර වලින් දුන්නොත් එක යට ටීට පේලියක් ගහගන්න ඒ හොඳටම ඇති මෙතෙන්ට දාන්න හැබැයි මෙහෙමයි ඒක හොඳට තේරුම් ගන්න වේගයට නෙවෙයි දාන්නේ වේගයට සමානුපාතික වෙන එකක් වා දාන්නේ වේගයට සමානුපාතිකයි එක යට t ඒක නිසා ඒ වෙලාව එයා කොහොමද දන්නවද එක යට t දැම්මොත් දාන්නේ මෙන්න මෙහෙමයි දාන්නේ හරි ඒක මම මෙතන ලියන්න අපි දැන් මේකට ගමු එක යට තප්පර 35යි මොකද්ද සමානයි නෙමෙයි අපි දාන්නේ මොකද්ද සමානුපාතිකයි k නෑ k අයින් කරනවා මොකද්ද a වල සාන්ද්‍රණය 2.5 වැඩි කිරීම 10 ඍණ 2යි අන්න ලියන ක්‍රමය එතකොට එහෙම ගණනුත් එනවා ඒ හොඳටම ඇතිනේ ළමයි මේ සමීකරණ දෙකක් බෙදලා වැඩේ කරගන්න. ඒ හින්දා හැම වෙලේම ආරම්භක වේගය දෙන්නේ නැහැ වාට. එක්ක කාලය දෙනවා නැත්නම් එක යට t දෙනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් බෙදන්න ළමයි. ඔක බෙදනකොට ඔයා දකින්න බොඩ එකවල හිතුමතේ බෙදන්නේ නැහැ අපි. දැන් 1 2යි බෙදන්නේ. 1 2යි බෙදුනොත් මෙන්න මේ පදේ කැපිලා යනවා මාරුනේ. මේ සාන්ද්‍රණ සමාන වුණාම ළමයි බෙදලා ගියාම ඒ පද දෙක කැපිලා එකේ එන්නනි බලය කියන්නේ ඒත් එකමනේ ළමයි. අන්න. එතකොට එන්නේ මේ දෙක බෙදීම මේක. ඊට පස්සේ ආයෙ බෙදන්නේ මොකද්ද බලන්න. අර දෙක කැපෙන්නේ. දැන් මේ දෙක බෙදන්න යන්න එපා. ඔය අමාරු වෙටනවා. ඇයි ඒ? 2යි 3යි බෙදන්න කිව්වොත් බලන්න සාන්ද්‍රණ ඒකෙත් සාන්ද්‍රණය වෙනස් වෙනවා. B ගෙත් සාන්ද්‍රණය වෙනස් වෙනවා. එතකොට වැඩේ ටිකක් අමාරුයි. බෑ නෙවෙයි පුළුවන් අමාරුයි. ඊට වඩා ලේසි මොකද්ද? 1යි 3යි බෙදන එක. එතකොට අර දෙන්න කැපිලා මේ දෙන්න ලස්සන්ට මොනාරි වෙලයි
පැහැදිලිද? එහෙනම් පටන් ගන්න. එක බෙදීම දෙකෙන්. එතකොට ළමයි ඒක බෙදුවට පස්සේ සාන්ද්‍රණ සියල්ල කැපෙනවනේ. ඒකට ලියන්න යන්න එපා සාන්ද්‍රණ. හොඳ. සාන්ද්‍රණ ලියලා කපන්න යන්න එහෙම එපා. උඩයි යටයි ලියලා එච්චර වෙලාව ගන්න එපා. කේට කේ කැපිලා ඔක්කොම කැපිලා වාට එනවා මෙතන. ආසන්න වශයෙන් හරි කොහොම හරි ආසන්න වශයෙන් එනවනේ. එහෙමනේ එන්නේ. ඕ 0.5 සමානයි 0.5. එතකොට ළමයි ඔයාලා හැම වෙලේම හිතන්න ඔය කොළඹ ඉස්කෝල වල පේපර්ස් වල ඇර ඔයාලට එන්නේ පෙළ මොනවා හොයන්නද 0.1 2යි වගේ ඒවා තමයි හොයන්නේ. මං කියවනේ එතන ඉහා පෙළ හොයන්නේ නැහැ කියලා. උපරිම ඕනනම් 3ක්. එතකොට ඔයා try කරන්න ඕනි පෙළ මේවෙන් එකක් ගන්න. එතකොට ඔයා කපටි වෙන්න, ඔයා දක්ෂ වෙන්න මෙතන එහෙට මෙහෙට වෙනස් කරලා කොහොමද ගන්නෙ? දැන් මෙහෙම ආවහම සමහරට හැම ගානම එක යට දෙකක් එන්නේ නැහැ වාට. ළඟින් යන එකක් එන්නේ. වාටේ සමහර විට මෙතන 0.5යි. වාටේ මෙතන කීයද? 0.4යි 8යි වගේ. ඒතර ඔයා දැනගන්න ඒක 0.5 කරන්න ආසන්න වශයෙන්. එතකොට දැන් මෙතන එන්නේ මොකද්ද? භාගයේ අර පැත්තේ භාගයේ එන්නනි බලයනේ. එන්නේ නෙවෙයි එම්නේ. දැන් මොකද්ද කරන්නේ ළමයි? මෙතන භාගයේ අතන භාගයේ මොකද්ද? කීවෙනි බලයද? භාගයේ පළවෙනි බලයනේ භාගය කියන්නේ. දැන් භාගයේ බිඳුවෙනි බලය දාන්න බෑ. එතකොට පද 1 වෙනවනේ. භාගයේ දෙවෙනි බලය දාන්න බෑ. එතකොට 4න් 1 වෙනවා. මෙතන භාගය කියලා කියන්නේ පැහැදිලිව මෙතන ඒක උඩ එකක් තියෙනවා. එහෙනම් m කියන්නේ මොකද්ද? පැහැදිලිද? ගැටලු තියෙනවා නම් අහන්න ඕනේ. අන්තිමට මේක එන්නේ මේ බෙදන එක ගැටලුවක් නම් කියන්න මම මුලින් ඉඳලා බෙදලා ගන්නම්. පැහැදිලි? හරි. මොකද්ද දැන් එක බෙදීම? ඒත් එන්නේ පෙළ එකක්. නේ? ඒත් එන්නේ පෙළ ගන්න. 1යි 3යි හැම එකේම එහෙම නෑ. හරිද? ඒත් එන්නේ ළමයි භාගයේම තමයිනේ. එක බෙදීම 3 ගත්තත් වට පේනවා අර පැත්තේ භාගයේ 1 අනිත් පැත්තේ භාගයේ. පැහැදිලිද? අපි බලමු එන්න පුළුවන් අනිත් ඒවාත් අපි නිකන් බලමු මේ උදාහරණේ. වාට එනවා තව තැනක මෙහෙම. 4න් 1 සමානයි 1ට 2 n කියලා එනවා කියලා කියමු. නැත්තම් වාට දැන් මේක සුළු කරන ළමයි ඉන්නවනේ. ළමයි මේ භාග සංඛ්‍යා වලට කැමති නැති සමහර ළමයි ඉන්නවා. එතකොට ඒගොල්ලෝ එයාට එන්නේ කොහමද? 0.2 සමානයි 0.5. කොහොමනේ? ඒතරවා දක්ෂ වෙන්න ඕනි. මෙතන මොකක් කරන්නද? බලයක් හදාගන්න. මොකේ බලයද? 0.5 බලයක් හදාගන්න. දක්ෂ වෙන්න. මොකද්ද? මෙතන 0.5 එන්න આવොත් ඔයාට මෙතන 0.5 මොකක් හරි බලයක් දාගන්නවා උත්සාහ කරන්න. මෙතන මෙහෙම આવොත් එහා පැත්තේ භාගයේ
මොකක් හරි බලයක් දාගන්න. ඉතින් ඔයා දන්නවා 4 1 කියලා කියන්නේ මොකද්ද? 2 1 වර්ගය කියලා ඔයා දන්නවනේ. ඒ වෙන දවසක එන ගාණක්. හරිද? මේ මොකක්ද? 0.5 වර්ගය සමානයි 0.5. එහෙනම් n කියන්නේ මොකද්ද? 2යි මෙතනින් තෙන්නේ. ඊළඟ දවසේ එනවා මෙහෙම. ඊළඟ දවසේ එනවා 1 සමානයි 0.5 n හෝ 1 සමානයි භාගයෙන් කියලා ළමෙට එන්න පුළුවන් ඊළඟ දවසේ. ඒතොර එයා මොකද්ද කරන්නේ? ඔයා 0.5 බලයක් හදන්න මෙතන. 0.5 මොකක් හරි බලයක් හදන්න. ඉතින් ළමයි 1 කියන්නේ ඕනිම එකක නේ. 1 කියලා කියන්නේ ඕනිම එකේ බිඳුවෙනි බලයනේ. හින්දා බය නැතු ලියනවා මොකද්ද? 0.5 බිඳුවෙනි බලය. එතන මොකද්ද? භාගයේ බිඳුවෙනි බලය. එහෙනම් පෙළ කීයද? බිඳු අන්න එන්න පුළුවන් ආකාර ටික. හැබැයි ළමයි දශම අගයන් එන්නේ නැතුව නෙමෙයි. දශම කියලා කියන්නේ 1.5 පෙළ එන ගණන් තියෙනවා අපි හදනවා. ඒක හදන්න ලඝු වලට යන්න ඕනේ. මම කියලා දෙන්නම් ඒක. හරිද? එහෙම ගානකොත් අපි හදමු. හරිද? හරි. පැහැදිලිනේ? හරි. දැන් ඉවර නැහැ. ඇයි ඉවර නැත්තේ ළමයි? පෙළ හොයාගත්ත දෙකේම k හොයාගන්න ඕනේ. k කියන්නේ ළමයි නියතයක්. මතක තියාගන්න. k නියතයක් ශීඝ්‍රතා නියතය මෙයා රඳාපවතින උෂ්ණත්වය මත පමණයි. එතකොට මේ පරීක්ෂණ සියල්ලම කරේ නියත උෂ්ණත්වයේදී. ඒක නිසා k නියතයි. ඔය පරීක්ෂණ තුනේම k නියතයි. ඒක නිසා තමයි බෙදනකොට ඒක කැපුනේ. පැහැදිලිද? ඒක නිසා ඔයා මොකද්ද කරන්නේ? k හොයන්න ඕනි. ඔය තුනෙන් ඕනි මෙහෙකට දාන්න. දැන් බලය දන්නවනේ නේද? යත තුනෙන් ඕනි මෙහෙකට දාලා k හොයන්න. කැමති එකට දාලා k හොයන්න. ඒවා කට්ටිය කලින් හදලා වගේ ඉන්නේ මේ ගණන් නේ. මේ පාඩම කලින් ඉගෙන වගේ ඉන්නේ කට්ටිය. හොඳයි. මොකට දැම්මත් එන්නේ එකම k හොඳේ. වා වෙන එකකට මෙයා වෙන එකකට දැම්ම කියලා වෙන වෙන k ඉන්න බෑ. 2.3 වගේ. එන්නේ. එකයට t තිබුණොත් k හොයන්න බෑ වාට. මොකක් හරි නීතියක් හොයන්න පුළුවන්. ඒකත් ශීඝ්‍රතා නියතයට ඒක ශීඝ්‍රතා නියතයේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එකයට t තිබුණොත් තමයි ඒකට එහෙම ගණන් තියෙනවා. ඒකට වාට සිද්ධ වෙනවා ළමයි එකයට t දීලා තිබුණොත් ශීඝ්‍රතාව හොයන්න. ඒකට ක්‍රම තියෙනවා. අර පිටවන CO2 පරිමාව වගේ හොයාගත්තා නම් වැඩේ කොහොමද? ඒකට තියෙන ක්‍රම බය වෙන්න එපා. මේවා තියෙන ඊටාම අමාරු ගණනුත් තියෙනවනේ. බොහෝ ගණන් ඊටාම ලේසි. මේ වගේ පෙළ හොයන්න තියෙන්නේ හරි සරලයි. මේ වගේ ගණන් තමයි ගොඩක් ගන්න. k මොකද්ද? 2.3යි mol මොකද්ද? ඍණ 1 dm3 S ඍණ 1. පැහැදිලිද? ඒකකේ අනිවාර්යෙන් ඕනි. දැන් අපි දාමුද ශීඝ්‍රතා ප්‍රකාශන ලියමුද? ලියන්න R සමානයි. ලිය R සමානයි. යාගයන් ටික දාලා පෙළත් එක්ක ලස්සන්ට දාලා දැන් කැපිටල් A B ගන්න. දැන් මොකද්ද? R සමානයි 2.3යි. මොකද්ද? A වල ගෑස් 1 B වල ගෑස් 1. මේක ළමයි සාධාරණ ප්‍රකාශනය. තේරුණා? අන්න ළමයි තේරුම් ගන්න. අපි ආරම්භක මොහොත පාවිච්චි කරන ශීඝ්‍රතා සමීකරණ හෙව්වා තමයි. ඒක ලේසිම නිසා. නමුත් මේකේ වේරියබල් කීයක් තියෙනවද? නොදන්නා පද, අඥාත පද, වෙනස් වෙන පද කීයක් තියෙනවද? 3ක් තියෙනවා. කවුද? R A ගේ සාන්ද්‍රණය B ගේ සාන්ද්‍රණය. ළමයි මේ සමීකරණයට අපි කියනවා මොකද්ද? නමක් නෑ. හරි. ශීඝ්‍රතා සමීකරණය කියලා ඕනනම් කියන්න පුළුවන්. මේ සමීකරණය ළමයි ඕනිම මොහොතකට දැන් දාන්න පුළුවන්. ආරම්භක මොහොතට නෙවෙයි. එයි ළමයි පෙළ කියන එක ආයෙ වෙනස් වෙන්නේ. ඒ සමීකරණයට අනන්‍ය එකක්. දැන් පෙළ හොයලා ඉවරයි. ඒක නිසා ආරම්භක නෙවෙයි වාට අවසාන මොහොතට තප්පර 30ක් ගියාට පස්සේ ඕනිම වෙලාවක මේ ශීඝ්‍රතා සමීකරණය පාවිච්චි කරන්න අයිතිය තියෙනවා. හැබැයි වා තප්පර 30කට පස්සේ දානවා නම් පරිස්සමෙන්
තප්පර 30කට පස්සේ දානවා නම් මෙතෙන්ට දාන්නෙත් ඒ තප්පර 30ක් ගියාට පස්සේ එතනදී ලැබෙන ශීඝ්‍රතාව ආරම්භක සාන්ද්‍රණය නෙවෙයි. තප්පර 30ක් ගියාට පස්සේ එතනදී ලැබෙන ඒකේ සාන්ද්‍රණය අන්න එහෙම දාන්න. හැබැයි K වෙනස් වෙන්නේ නැහැ. K වෙනස් වෙන උෂ්ණත්වය මත තමයි. පැහැදිලිද? හරි. ගානක් හදමු. උදාහරණ 1 ගානක්. ඕක නිකන් මම අපි එකට කරපු වැඩන්නේ. අපි ගානක් හදමු ලියාගන්න. O2 සහ NO නයිට්‍රජන් මොනොක්සයිඩ් නේ. O2 සහ NO ප්‍රතික්‍රියා වී NO2 ලබා දෙන ප්‍රතික්‍රියාවේ පෙළ සෙවීමට පහත පරීක්ෂණය සිදු කර ඇත. පහත පරීක්ෂණය සිදු කර ඇත. වරහන් ඇතුළේ ලියා ගන්න කෙල්වින් 300 දී. කෙල්වින් 300 දී. තව එකක්. ළමයි දැන් මේක වළංගුයි කියලා කිව්වනේ මේක වළංගුවේ අදාළ උෂ්ණත්වය විතරයි. ඇයි ඒ? ඇයි ළමයි K වෙනස් වෙනවනේ. පෙළ වෙනස් වෙන්නේ නැහැ. පෙළත් වෙනස් වෙන උෂ්ණත්වය වැඩි කරාම ප්‍රතික්‍රියාව සමහර වෙලාවට අවුල් යනවා. ඒ වුණාට උෂ්ණත්වය සමග පෙළ වෙනස් නොවේ කියලා වල ගන්න. MCQ එකක් ඇහුවත් පෙළ සමග පෙළ වෙනස් වෙන්නේ නැහැ උෂ්ණත්වය එක්ක. හොඳයි. හැබැයි ශීඝ්‍රතාව නියත වෙනස් වෙනවා ළමයි. හරිද? හරි. ඒක නිසා මේ සමීකරණය වළංගු යම් කිසි උෂ්ණත්වයකට විතරයි. පැහැදිලිද? හරි. මේක දෙනවා ඒ උෂ්ණත්වය නේ. හරි ළමයි වගුවක් ගහන්න තියෙන අර කලින් විදිහටම පරීක්ෂණය මෙතන මොකද්ද? O2 NO ආරම්භක වේගය. ඔතන මෙහෙම පහලටද පරීක්ෂණ තියෙනවා 4ක්. පරීක්ෂණ 4ක් තියෙනවා. ළමයි දැන් ආරම්භක කියලා ලියන්න කම්මැලි නම් ඒක ලියන්න ක්‍රමයක් තියෙනවා මෙන්න මෙහෙම. ආරම්භක O2 කියලා ලියනට වඩා O2 gas not කියලා අවශ්‍ය නම් දාන්න. හැබැයි සාන්ද්‍රණයේ ඒකකේ නම් දාන්න ඕනේ. මෙන්න මෙහෙම. දැන් ශීඝ්‍රතාවටත් R not කියලා දාන්න පුළුවන් වාටෝනේ. හරිද? තොර NO not R not වගුව ගහ ගන්න මාගයන් ටික කියන්නේ. කියමුද අගයන් ටික ලියා ගන්න. O2 වල පහලට ලියාගෙන යන්න. 1 වැඩි කිරීම 10 ඍණ 2යි. 2 වැඩි කිරීම 10 ඍණ 2යි. 1 වැඩි කිරීම 10 ඍණ 2යි. 3 වැඩි කිරීම 10 ඍණ 2යි. 1 2 1 3 10 ඍණ 2 ඒවා. හරි. ඊළඟ ටිකක් 10 ඍණ 2 ඒවා. හරිද? 10 ඍණ 2 ඒවා. 2 2 4 2. ආරම්භක වේගය 10 ඍණ 3 ඒවා. 3.1 6.4 12.8 9.6. හරි අපි ලියාගමු ප්‍රශ්නාංක 5ක් තියෙනවා. මේක එක්සෑම් මට්ටමේ ගානක්. හොඳයි. ස්ට්‍රක්චර් එන්න පුළුවන්, රචනා එන්න පුළුවන්, අපි දන්නේ වෙනස් වෙනවා ඒක. හරි. හරි. රෝමි ලකන් 1. O2 සහ NO අතර ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණය ලියන්න.
ඔය NO වලට අපි කියන්නේ නයිට්‍රජන් මොනොක්සයිඩ් කියලා. ඒ ටික ගන්නේ වෙනවනේ ඒක තමයි අද මම පොතක් ගන්නේ. ඔය NO වලට අපි කියන නම නයිට්‍රජන් මොනොක්සයිඩ්. සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නේ නැති ඒක කොටස කරන්න බැහැ. හරිද? ඒක තමයි වෙන පොතක් ගන්නේ කිව්වා. රොමිලකන් දෙක ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා සමීකරණය ලියා දක්වන්න. ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතා සමීකරණය ලියා දක්වන්න. දැන් ඒක ලියන්න පුළුවන්ද ළමයි පෙළ දන්නේ නැතුව? බෑ. පෙළවා දාගන්න බලෙන් දාගන්න. මොකද xi හරි ab හරි දාගන්න. හැබැයි ඒවා හඳුන්වන්න ඕන. තේරුණාද? අපි හිතමු ab දැම්ම කියලා. එතකොට ලියන්න ඕනේ simple a මොකද්ද? ටිකක් ගහලා ලියන්න. O2 අනුබද්ධයෙන් ප්‍රතික්‍රියාවේ පෙළ. මෙහි simple b NO අනුබද්ධයෙන් ප්‍රතික්‍රියාවේ පෙළ. ඒවා ලියන්න ඕනේ. හරි. අපි පිටින් දාගන්න ඕනේ. හරි. රෝමිලකන් 3. කෙල්වින් 300 දී ප්‍රතික්‍රියාවේ වේග නියමය ව්‍යුත්පන්න කරන්න. අන්න ඔරිජිනල් එක හොයන්න. කෙල්වින් 300 දී ප්‍රතික්‍රියාවේ වේග නියමය ව්‍යුත්පන්න කරන්න. ඔතනදී k හොයන්න අත්‍යවශ්‍ය නැහැ. k පිටින් දැම්මට කමන්නේ. ඊළඟට අහනවා k ළමයි රෝමිලකන් 4. කෙල්වින් 300 දී වේග නියතය හොයන්න. කෙල්වින් 300 දී වේග නියතය හොයන්න. රෝමිලකන් 5. ඉහත ප්‍රතික්‍රියාව සඳහා සිදු කළ තවත් පරීක්ෂණයකදී ඉහත ප්‍රතික්‍රියාව සඳහා සිදු කළ තවත් පරීක්ෂණයකදී පහත සාන්ද්‍රණ යොදාගත්තේ නම් පහත සාන්ද්‍රණ යොදාගත්තේ නම් එම ප්‍රතික්‍රියාවේ ආරම්භක වේගය සොයන්න. පහත සාන්ද්‍රණ යොදාගත්තේ නම් එම ප්‍රතික්‍රියාවේ ආරම්භක වේගය සොයන්න. දැන් අලුත් පරීක්ෂණයෙන් ඕක පරීක්ෂණය 5 අර වගුවම ගහන්න ඕනේ අංක 5ට එක පේලියක් තියෙනවා. තේරුණාද කිව්වේ? එක පරීක්ෂණයක දත්ත ටික දෙන්න යන්නේ මම. අර වගුවම ගහන්න මොකද්ද? O2 NO R0 පරීක්ෂණය 5 විතරයි නේ. 5 පේලියට විතරයි. ඒ ගාන දෙන එක ක්‍රමයක් ළමයි. තේරුණාද? පරීක්ෂණය 5 කියලා දාන්න. O2 3 වැඩි කිරීම 10 ඍණ 2යි. NO 3 වැඩි කිරීම 10 ඍණ 2යි. R0 හිස්තැනක් එක තමයි අහන්නේ ළමයි. පැහැදිලිද? ඔය වෙනකොට රෝමිලකම් 5ට එනකොට ඔක හොයන්න පුළුවන්. ඇයි ඒ? ඔයා දන්නව දැන් පෙන්න. ඔයා දැන් වේග නියතයක් දන්නවා. ඒක නිසා හරි ලේසිම වට ශීඝ්‍රතාවය ඒ වෙනකොට හොයාගන්න පුළුවන්. ඔය ගණන් අහන එක ක්‍රමයක්. හරිද ළමයි? අපි පටන් ගමු එහෙනම්. කරගෙන. තුලිතකරණය එහෙම දන්නවනේ නේ. ලස්සන්ට කරගෙන යන්න. පද හඳුන්වලා කේ පවා හඳුන්වන්න හොඳේ. සියලුම ලකුණු ගන්න බලාගෙන ඔයාලා ලියන්න ඕනේ. ඒකට ඔයා ස්පීඩ් එක හුරු ගන්න. හැමදාම ලියන ටිකක් පට ගාලා ශීඝ්‍රතා නියම ලියන්නේ A සහ B හරි නැත්නම් M n දාලා ඊට පස්සේ K හඳුන්වන්න. M n හඳුන්වන්න වේගෙන් ඒ ටික හඳුන්වන්න. ඕක ළමයි කරන වැඩ නෙවෙයි. ඒක නිසා ළමයි ස්ට්‍රක්චර් එකේ ලකුණු 100න් උඩ තියෙන ලකුණු 80ක් වගේ ගණන් ඔක්කොම හදලා ලකුණු 80යි තියෙන්නේ යාට. ඇයි? එයා ලකුණු හලාගෙන. එයා දන්නේ ලකුණු ඔක්කොම ගන්න ලියන්නේ. ඔන්න කෙටි කරලා ලියන්න පුළුවන්. මෙහි M සහ N යනු පිළිවෙලින් O2 සහ NO අනුබද්ධින් පෙළවේ. අන්න එහෙම තනි වාක්‍ය ලියලා දාන්න පුළුවන් නේ. ඒවත් කෙටි ක්‍රමනේ. ඊට පස්සේ ඉහත පරීක්ෂණ සඳහා වේග නියමයෙන් කියලා හතරටම දාන්න ඕනේ ඈ. හතරටම දාන්න. ඇත්තම කියනවා නම් හතරටම ඕනිත් නැහැ. ඔයාලා හරියට බලන්න හරියට වගුව බැලුවොත් හතරක් ඕනේ නැහැ නේ ළමයි. එක්කෙනෙක් තව එක්කෙනෙක්ගෙන් බෙදලා එක්කෙනෙක් තව එක්කෙනෙක්ගෙන් බෙදන්නනේ තියෙන්නේ. හොඳට බලන්න. එකට දෙකට දැම්මොත් මරුනේ.
එකට දෙකට දැම්මොත් ළමයි NO සාන්ද්‍රණයේ සමානයිනේ. අන්න එකෙන් යමක් කරගන්න පුළුවන්. ඊට පස්සේ එකට හතරට වැඩක් නැහැ ඒකමයි. එකට 3 නේ. එහෙනම් 1 2 3 ලියාගත්තන් ඇති. මොකද මේ ගානේ කියලා නෑ ළමයි ඒ පරීක්ෂණ සඳහා ශීඝ්‍රතා නියම ප්‍රකාශනය යොදන්න කියලා නෑ. ඒක නිසා ওই හතරම ලියන්න අවශ්‍ය නැහැ. අපෙන් අහන්නේ වේග නියමය ව්‍යුත්පන්න කරන්න කියලා. ඒ කියන්නේ පෙළ හොයන්න විතරයි ඕනේ. ඒක නිසා ඔයා ওই හතරටම දාන්නේ ඔයා වගුව දිහා බලලා තේරුම් ගන්නවා 1 2 3 විතරයි ඕනේ. ඊට පස්සේ බෙදලා ලස්සනට ගන්න. ළමයි හැම වෙලේම ගාන්ට බෙදෙන ඒවා දෙන්නේ නැහැ මං කිව්වනේ. ළඟින් යන ඒවා දෙන්නේ. ඒකට හේතුව ළමයි ඔය පරීක්ෂණ කරන්නේ මිනිස්සු. ඔය අගයන් බලන්නේ මනින්නේ මිනිස්සු. එතකොට ඒගොල්ලෝ අතින් වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා ශීඝ්‍රතාවය හෙට මෙහෙට වෙන්න පුළුවන්.